සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද මේ ආරම්භ වෙන්නේ වස්සාන කාලයේ ඒ වස්තුම් මාසයේ සතිපතා කෙරෙන ධර්ම දේශනා මාලාවක ආරම්භයයි. මේ ධර්ම දේශනා මාලාව අපි නම් කළේ සම්මා දිට්ඨි කියලා. ඔබට මතක ඇති මීට මාස කිහිපයකට පෙර අපි ධර්ම දේශනා මාලාවක් කළා විදර්ශනා කියලා. ඒ ධර්ම දේශනා මාලාවෙන් පස්සේ අපි අදහස් කරගෙන හිටියා වෙසක් පෝයෙන් පස්සේ නැවත ධර්ම දේශනා මාලාවක් කරන්න. නමුත් අපිට විශේෂ කටයුත්තක් ඉදිරි නිසා මේ ධර්ම දේශනා මාලාව කරගන්න අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ. කුණ්ඩසාලී මහමෙවුනා භාවන අස්පියේ ධර්මශාලාව කොරෝනා රෝගීන් වෙනුවෙන් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කළා අපි හදිසියේ කඩිමුඩියේ. ඉතින් ඒ අධික කටයුතු නිසා අපිට වෙසක්ෙන් පස්සේ මේ ධර්ම දේශනා මාලාව කරගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් මේ ධර්මශාලාව හදන්න කුණ්ඩසාලී මහමෙවුනා භාවන අස්පියේ ධර්මශාලාව හදන්න විශාල පිරිසක් දායක වුණා. ඉන් පස්සේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ බවට පත් කරන්න අපි වැඩ කටයුතු ආරම්භ කළාට පස්සේ ඒ කටයුතු වලට විශාල පිරිසක් දායක වුණා. ලංකාවේ මෙන්ම විදේශ රටවල සිටින විශාල පිරිසක් දායක වුණා. ඉතින් ඒ පිරිසට සතුටු වෙන්න පුළුවනි. මේ පින අනුමෝදන් වෙන්න පුළුවනි. ඊ타ත්ම ඒ රෝගීන්ට පහසුකම් ඇතුව ඒ රෝගීන්ට සුදුසු පරිසරයක් ඇති වෙන විදිහට අපිට ධර්මශාලාවේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සදලා ඒ රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග කරන්න අපිට පුළුවන් වුණා. ඉතින් මේ වෙනකොට ඒ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඇඳන් ඉතිරෙන විදිහට වගේ සම්පූර්ණ වෙන විදිහට වගේ කොරෝනා රෝගීන්ගෙන් පිරීලා තියෙනවා. ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් කොරෝනා ඒ රෝගය මේ වෙනකොට උස්සන්න වෙමින් යන්නේ. මං හිතන්නේ රෝහල් සම්පූර්ණයෙන්ම වගේ පිරීලා අපේ ධර්මශාලාවේ ඒ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයත් පිරීලා. ඉතින් විශාල පිරිසකට ඒ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගන්න අවස්ථාව ලැබුණු නිසා විශාල යහපතක් විශාල පහසුවක් ලැබිලා තියෙනවා. රජයටත් සෞඛ්‍යංශී ඒ පින්වතුන්ටත් ඒ රෝගීන්ට ප්‍රතිකාර කරන්න මේ මධ්‍යස්ථානයේ පිහිටවීම. ඉතින් පින්වත්නි, අපි විශේෂයෙන් පින් අනුමෝදන් කරන්න ඕනේ. ඒ සඳහා දායකුන් හැමදෙනාටම
මේ පින අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා විශේෂයෙන්ම අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සඳහා අවසර දුන්නෝ. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාට මේ සඳහා උදව් උපකාර කරපු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම මේ කොරෝනා රෝගීන් සියලුම දෙනාට ලංකාවේ වගේම ලෝකයේ කොරෝනා රෝගයට පාත්‍ර වෙලා ප්‍රතිකාර ගන්න සියලු දෙනාට ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් පින්වත්නි, වස්සාන කාලය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටපු කාලේ භික්ෂුන් වහන්සේලා එක තැනක ඉඳගෙන, ඒ වැහි කාලේ එක තැනක ඉඳගෙන විශේෂයෙන් ධර්මීය දියුණු කරන්න වෙහෙස මහන්සි වුණු කාලයක්. භික්ෂුන් වහන්සේලා වස්සාන කාලේ එක තැනක වාසය කළේ ඒ වැසි කාලයක් නිසා. ද ලංකාවේ මේ වස්සාන කාලේ ලංකාවේ ගොඩාක් වැස්ස නැහැ. සාමාන්‍යයෙන් ජූලි අගෝස්තු සැප්තැම්බර් කියන ලංකාවට වැඩිපුරම පායන කාලේ. නියං කාලේ. හැබැයි ඉන්දියාවට වහිනවා. ඉන්දියාවේ අදටත් වස්සාන කාලේ ඉන්දියාවට ගොඩාක් වහින කාලේ. ඒතර ඒකෙමුත් අපිට පේනවනේ භාග්‍යතුන් වහන්සේ පහළ වුණේ ඉන්දියාව කියලා. ලංකාව නෙවෙයි කියලා. අදටත් මේ වස් කාලේ ඉන්දියාවට වහිනවා, ලංකාවට වහින්නේ. නමුත් ලංකාවෙත් අපි වස් කාලේ ඒ මාස වෙනස් කරන්නේ නැතුව ඒ විදිහටම වස් කාලේ වස් සමාදන් වෙන්න භාග්‍යතුන් වහන්සේගේ විනය නීතියක් තියෙනවා. භික්ෂුන් වහන්සේලාට වස් වසන්න කියලා. වස් නොවැසුවොත් භික්ෂුන් වහන්සේලාට ඇවතක් තියෙනවා. ඉතින් ඒක නිසා වැසි කාලේ පිළිවන් සැලකිල්ලක් නැතුව භාග්‍යතුන් වහන්සේ පනවා වදාළ විදිහට භික්ෂුන් වහන්සේලා වස් කාලේ වස් සමාදන් වෙලා ගත කරනවා. ඉතින් පින්වත්නි, එදා ඒ වස් කාලේ ගත කරද්දී භික්ෂුන් වහන්සේලා එක තැනක බණ භාවනා කරගෙන වැඩිපුර එක තැනක වාසය කරපු කාලයක්. ඒක නිසා භික්ෂුන් වහන්සේලා වීගියෙන් සාල වශයෙන් මාර්ගඵල ලැබුවේ වස්සාන කාලේ. ගිහි පින්වතුන්ට භික්ෂුන් වහන්සේලාට අප උපස්ථාන කරමින් වසන ස්වාමීන් වහන්සේලාට අප උපස්ථාන කරමින් පින්දහම් රැස් කරගන්න විශාල වශයෙන් පුළුවන් වුණු කාලයක්. ඒ වගේම භික්ෂුන් වහන්සේලා ඒ වස්සාන කාලේ එක තැනක වාසය කරද්දී ගිහි පින්වතුන් ඒ භික්ෂුන් වහන්සේලාට දම්පැන් පූජා කරනවා වගේම භික්ෂුන් වහන්සේලා මුණ ගැහෙන්න ඒ විහාරස්ථාන වලට ආරණ්‍ය වලට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලාගෙන් දහම් අවවාද ලැබමින් විශාල වශයෙන් ධර්මයේ දිනු කරගන්න කාලයක්. ගිහි පැවිදි සියලු දෙනා වැඩිපුර ධර්මයේ දිනු කරගන්න කාලයක් තමයි වස්සාන කාලේ. ඉතින් මේ වස්සාන කාලේ අපි දැන් මේ ධර්ම දේශනා මාලාව සිදු කරන්නේ සම්මා දිට්ඨි නමින්. ඒකට හේතුව තමයි මේකට මම මූලික කරගත්තේ මජ්ක්‍ධිම නිකායේ තියෙන සම්මා දිට්ඨි සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේ තුල තියෙන සම්මා දිට්ඨි සූත්‍රය තමයි මේ දේශනා මාලාවේ වැඩිපුර මූලික කරගෙන තියෙන්නේ. ඉතින් පින්වත්නි, සම්මා දිට්ඨිය කියලා කියනකොට මේ බුද්ධ ශාසනයේ ප්‍රධාන මාතෘකාවක් සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන් මාර්ගයේ මූලික අංගය, පළවෙනි අංගය තමයි සම්මා දිට්ඨිය. ඔබ මේ ඉස්සෙල්ලා විදර්ශනා ධර්මදේශනා මාලාවේ අවසාන හරියේ මම ඔබට කියා දුන්නා මහා චත්තාරීසක සූත්‍රය. ඒතර එතනදී භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සම්මා සමාධියට පූර්වාංගම වෙන්නේ සම්මා දිට්ඨිය කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉතිරි අංග සියල්ලටම පූර්වාංගම වෙන්නේ සම්මා දිට්ඨිය. ඒක නිසා සම්මා දිට්ඨිය ඊටාත්ම වැදගත් නිවන් මඟ දියුණු කරන පිරිසකට. ඉතින් පින්වත්නි, සම්මා දිට්ඨි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේ තුල තියෙන්නේ මේ දේශනාව දේශනා කරන කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ
සෙවැත් නුවර ජේතවනාරාමේ. තත්‍රකෝ ආයස්මා සාරිපුත්තු භික්ඛු ආමන්තේසි. සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඇමතුවා. ආවුසෝ භික්ඛවෝති, ආවුස්මත් මහණෙනි කියලා. ආවුසෝති කෝතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසුං. ඒ භික්ෂුන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේට පින්වත් සාරිපුත්තයන් වහන්සේ කියලා, පින්වත් ආයස්මතුන් වහන්සේ කියලා පිළිවදන් දුන්නා. ආයස්මා සාරිපුත්තෝ ඊතදවෝච. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහට වදාලා. දැන් මෙතන තියෙන්නේ සම්පූර්ණ මේ සම්මාදිට්ඨිය ගැන. සම්මාදිට්ඨිය ගැන කියවෙන පර්යායන් 16ක් මේ සූත්‍ර දේශනාවේ අඩංගුයි. ඒ කියන්නේ සම්මාදිට්ඨි 16ක් නෙවෙයි. සම්මාදිට්ඨිය කියන ඒ සම්මාදිට්ඨිය ඇති වෙන, සම්මාදිට්ඨිය කියලා කියන්නේ මෙන්න මෙයයි කියන පර්යායන් 16ක් තියෙනවා මේ සූත්‍ර දේශනාවේ. එකම සම්මාදිට්ඨිය. හරි. නමුත් පර්යායන් 16ක් ඔස්සේ සම්මාදිට්ඨිය, එකම සම්මාදිට්ඨිය ගැන කතා කරනවා. හරියට ජලාශයකට බහින්න තියෙන තොටුපළවල් 16ක් වගේ. එකම ජලාශය 16ක් නෙවෙයි. එකම ජලාශයට බහින්න තියෙන තොටුපළවල් 16ක් වගේ. මේ පර්යායන් 16. අපි ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් බලමු සම්මාදිට්ඨිය කියන ඒ වචනේ වැදගත්කම මොකක්ද කියලා. පින්වත්නි, සම්මාදිට්ඨිය කියලා කියන්නේ තාමත්ම ගැඹුරින් අධ්‍යයනය කරන්න පුළුවන්, ගැඹුරින් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. ඒ බව හොඳට පැහැදිලි වෙනවා සංයුත්ත නිකායේ දෙවෙනි පොත් වහන්සේ තුල අඩංගු කච්චානගොත්ත සූත්‍රයෙන්. කච්චානගොත්ත සූත්‍රයෙන් සෙවැත් නුවර ජේතවනාරාමේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිද්දී කච්චානගොත්ත ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වැඩලා භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම අහනවා. සම්මාදිට්ඨි සම්මාදිට්ඨීති භන්ති උච්චති කිත්තාවතානුකෝ භන්ති සම්මාදිට්ඨි හෝතිති කියලා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ ලස්සන උත්තරයක් දෙනවා. හරි ලස්සන උත්තරයක් දෙනවා. මේකෙන් ඔබ තේරුම් ගන්න සම්මාදිට්ඨිය කියන්නේ කොච්චර ගැඹුරු දෙයක්ද කියලා. අපි නිකන් සම්මාදිට්ඨිය කියලා කතා කරා. මෙතන තියෙන්නේ මේ අතරම මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දයං නිසිතු කෝ කච්චායන ලෝකෝ යේබු යේන අතිතංචේව නතිතංච. දැන් කච්චානගොත්ත ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ, ස්වාමීනි භාග්‍යතුන් සම්මාදිට්ඨිය කියලා කියනවා. සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. ද්වං නිසිතෝ කච්චායන යේබු යේන ලෝකෝ අතිතංචේව නතිතංච. කච්චායන, මේ ලෝකයේ බොහෝ කොට සත්‍යයන් වාසය කරන්නේ ඇත කියන අන්තෙත් නැත කියන අන්තෙත්. ලෝක සමුදයංචකෝ කච්චායන කච්චායන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතු යාලෝකේ නත්තිතාසාන හෝති. බුදුරජාණන් වහන්සේ කච්චානගොත්ත ස්වාමීන් වහන්සේට දේශනා කරනවා, කච්චායන ලෝක සමුදයංකෝ කච්චායන. කච්චායන ලෝකේ සමුදය කියන්නේ හට ගැනීම. ලෝකේ හට ගැනීම. ලෝක සමුදයංකෝ කච්චායන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතු. යම් කෙනෙක් ලෝකේ හට ගැනීම යථාභූත වශයෙන්, සත්‍ය වශයෙන්ම දකිනවා නම්, පස්සතු දකිනවා නම් යාලෝකේ නත්තිතාසාන හෝති. එයාට නැත කියන අන්තය නැති වෙලා යනවා. ලෝකේ හට ගැනීම
යතහභූත වශයෙන් දකිනවා නම් යම්කිසි කෙනෙක් නැත කියන අන්තය නැතිලා යනවා. ඉස්සලා කිව්වේ ලෝකේ ගොඩාක් පිරිස වාසය කරන්නේ අන්ත දෙකේ කියලානේ. මොකද්ද? ඇත කියන අන්තයත් නැත කියන අන්තයත්. එහෙනම් ওই දෙකම අන්ත දෙකක්. හරි? ওই දෙකම අන්ත දෙකක්. බුදුරජාණන් දේශනා කරනවා ලෝකේ හට ගැනීම යම්කිසි කෙනෙක් යතහභූත වශයෙන් දකිනවා නම් යා ලෝකේ නත්තාසාන හෝති නැත කියන අන්තය යාට නැති වෙලා යනවා. ලෝක නිරෝධංකෝ කච්චායන යතහභූතං සම්මප්පඤ්ඤාය පස්සතු යා ලෝකේ අත්තිතා සාන හෝති. ලෝක නිරෝධය, ලෝකේ නැතිවීම, නිරුද්ධ වීම යම්කිසි කෙනෙක් යතහභූත වශයෙන් දකිනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යා ලෝකේ අත්තිතා සාන හෝති. ඇත කියන අන්තය යාට නැති වෙලා යනවා. මුලින්ම දේශනා කළා ලෝකයේ ගොඩාක් දෙනෙක් වාසය කරන්නේ ඇත කියන අන්තෙත් නැත කියන අන්තෙත් කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකී හට ගැනීම ලෝක සමුදය යම්කිසි කෙනෙක් යතහභූත වශයෙන් දකිනවා නම් නැත කියන අන්තය නැති වෙලා යනවා. ලෝක නිරෝධය යම්කිසි කෙනෙක් යතහභූත වශයෙන් දකිනවා නම් ඇත කියන අන්තය නැති වෙලා යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපායුපාදානාභි නිවේස විනිබන්ධං ක්වායං කච්චායන ලෝකෝ යේ බුයේන තංච උපයුපාදානං චේතසෝ අදිඨානං අබිනිවේසානුසයං න උපේති න උපාදීයති නාදිඨාති අත්ථා මේති. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපායුපාදානාභි නිවේස විනිබන්දු ක්වායං කච්චායන ලෝකෝ. ඒ කියන්නේ උපයුපාදාන කියලා කියන්නේ තණ්හා මාන දිට්ඨි වශයෙන් මේ ලෝකේ අල්ලගෙන ඉන්නවා. ඒකට බැඳිලා ඉන්නවා. තණ්හා මාන දිට්ඨි වශයෙන් බැඳිලා ඉන්නවා. හරි? ඒ දේවල් මේ තණ්හා මාන දිට්ඨි වශයෙන් බැඳිලා ඉන්න ඒ ස්වභාවයන් තංච උපයුපාදාන චේතස අදිඨානං ඒවට බැඳිලා ඒවා තුළම වාසය කරනවා. අර ටික දකින්නවා නම් අර ලෝකේ සමුදයත් නිරෝධයත් දකින්නවා නම් ඒ කියන්නේ ඇත කියන අන්තයත් නැත කියන අන්තයත් යට නැත්තම් අර තණ්හා මාන දිට්ඨි වශයෙන් අර බැඳිලා ඉන්න දේවල් න උපේති ඒවා යා ගන්නෑ කියනවා. හරි? ඒවා දැඩි ලෙස ගන්නෑ කියනවා. ඒ තණ්හා මාන දිට්ඨි වශයෙන් ලෝකේ බොහෝ දෙනෙක් අහුවෙලා තියෙන ඒ බැමි ඒවා යා ගන්නෑ කියනවා. ඒවට අහු වෙන්නේ නැහැ කියනවා. න උපේති න උපාදීයති ඒවට බැඳෙන්නෙත් නැහැ කියනවා. හරි? නාදිඨාති ඒව අදිෂ්ඨාන කරන්නෙත් නැහැ. ඒව සොයන්නෙත් නැහැ කියනවා. දුක්ඛමේව උප්පච්චමානා උප්පච්චති. එයා දන්නවා කියනවා ඉපදිනව නම් ඉපදින්නේ දුකක්. හරි? ඉපදිනව නම් ඉපදෙන්න තියෙන්නේ දුකක්මයි. දුක්ඛං නිරුච්චමානා නිරුච්චති. නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙන්න තියෙන්නේ දුකක්මයි. ඉපදිනවා නම් ඉපදෙන්න තියෙන්නේ දුකක්මයි. නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්න තියෙන්නේ දුකක්මයි. න කංකති ඒ ගැන යාට සැකයක් නැහැ කියනවා. සංඛාවක් නැහැ කියනවා. න විචිකිච්ඡති ඒ ගැන යාට විචිකිච්ඡාවක් නැහැ කියනවා. අපරප්පච්චය ඥානමේවස්ස එත්ත හෝති. එයා අපරප්පච්චය කියලා කියන්නේ පරප්‍රත්‍ය රහිතව. ඒ කියන්නේ තව කෙනෙකුගේ උපකාරයකින් තොරව මේ ඥානීය තුල රැඳිලා ඉන්නවා කියනවා එයා. ඒ කියන්නේ මෙයාගේ මේ ඇතිවෙච්ච අවබෝධය, ඒ ඇතිවෙච්ච ඒ ඥානය තව කෙනෙක් මත පිහිටලා තියෙන එකක් නෙවෙයි කියනවා. පරප්‍රත්‍ය රහිතව එයා ඒ ඥානීය තුල ඉන්නවා කියනවා. ඒ කියන්නේ මෙයාගේ ඥානීය තව කෙනෙකුට වෙනස් කරන්න බෑ කියන එකයි. හරි? මෙයාගේ මේ අවබෝධය තව කෙනෙකුට වෙනස් කරන්න බෑ. තව කෙනෙක් මත පිහිටලා තියෙන එකක් නෙවෙයි මේක. මෙයාගේම අවබෝධයක්. එත්තාවතාකෝ කච්චයන සම්මාදිට්ඨි හෝති. කච්චයන උපමනකින් සම්මාදිට්ඨියෙන් යුක්තයි කියනවා.
එහෙනම් බලන්න සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ පුංචි එකක් නෙවෙයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. සම්මාදිට්ඨිය කියලා කියන්නේ මෙන්න මේ වගේ ගැඹුරු අවබෝධයකින් ලෝකයේ දැකීම. ලෝකයේ පිළිබඳ තියෙන දැක්ම ගැඹුරු අවබෝධයකින් ලෝකයේ පිළිබඳ තියෙන දැක්ම ඒක සම්මාදිට්ඨියයි. ඒ සම්මාදිට්ඨියට පත්වෙච්ච කෙනෙකුගේ ඥානය පරප්‍රත්‍ය රහිතව එයා ඒ තුල සිටිනවා. තව කෙනෙකුට වෙනස් කරන්න බෑ. හරි? ඕනෝකට කියනවා සම්මාදිට්ඨිය කියලා. ඒතර ඕනෝක තමයි ඒතර ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඔන්න සම්මාදිට්ඨිය ගැන. දැන් අපි චුට්ටක් බලමු ඊළඟට. මේ සම්මාදිට්ඨියටපත් වුණා කියලා කියන්නේ යක්ෂ කෙනෙක් මොකක්ද කියලා. සම්මාදිට්ඨිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවානේ. ඊට පළවෙනි එක තමයි ලෞකික සම්මාදිට්ඨිය. දෙවෙනි එක ලෝකෝත්තර සම්මාදිට්ඨිය. මේ ගැන හොඳ විස්තරයක් මහා චත්තාරීසක සූත්‍රයේ අපි කතා කළා විදර්ශනා ධර්ම දේශනා මාලාව තුල. ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්වීම. ඒක ලෞකික සම්මාදිට්ඨියයි. එතකොට ඒ ලෞකික සම්මාදිට්ඨිය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ ලෞකික සම්මාදිට්ඨිය ඒ කියන්නේ ඒකේ විපාක තියෙනවා. හරි? නැවත විපාක දෙන්න විපාක තියෙනවා. ඒ ලෞකික සම්මාදිට්ඨිය. හැබැයි ලෝකෝත්තර සම්මාදිට්ඨියේ තියෙන අවබෝධයක්. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒත් ලෞකික සම්මාදිට්ඨියේ පින රැස් වෙනවා. පුණ්‍ය විපාක ලැබෙනවා. ඒතකොට ඒකේ මතු විපාක දෙනවා ලෞකික සම්මාදිට්ඨිය. ඒ කියන්නේ අර අත්ති දින්නම් අත්ති ජිට්ටං අත්ති හුතං අත්ති සුකට දුක්ඛනානං කම්මනම් පලං විපාකෝ කියලා මේ වගේ ඒ 10ක් තියෙනවනේ. ලෞකික සම්මාදිට්ඨිය දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙලා ඇති කරගන්න සම්මාදිට්ඨිය. ඒතර ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඒක නිවන් මගේ ඇති වෙන නිවැරදි දැක්ම. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. අන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන තමයි මේ දේශනාවේදී කියවෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේකෝ භික්කවේ පච්චයෝ සම්මාදිට්ඨියා උප්පාදාය. සම්මාදිට්ඨිය ඉපදෙන්න ප්‍රත්‍ය දෙකක් බලපානවා. සම්මාදිට්ඨිය උපදින්න ප්‍රත්‍ය දෙකක් බලපානවා. පළවෙනි එක තමයි පරතෝච ගෝසෝ. පරතෝච ගෝසෝ කියලා කියන්නේ බාහිරින් ලැබෙන ඒ හඬ. ගෝෂය කියලා කියන හඬනේ. ඒ කියන්නේ ධර්මයේ අහන් ලැබීම. පරතෝච ගෝසෝ ධර්මයේ අහන් ලැබීම. බාහිරින් ලැබෙන හඬ. දෙවෙනි එක තමයි යෝනිසෝච්ච මනසිකාරෝ. තමා තුළ ඇති කරගන්න නුවණින් විමසීම. මේ දෙකම ඕනි සම්මාදිට්ඨිය උපදින්න. ඒතර ඒ දවස්වල ඇත්තටම පොත්පත් තිබුණේ නැහනේ. භාග්‍යතුන් වහන්සේ වැඩ සිටපු කාලේ පොත්පත් තිබුණේ නැහැ. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා පිරිසාගෙන ඉන්නවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය අහගෙන ඉන්න ස්වාමින් වහන්සේලා නුවණින් විමසනවා. ඒ ස්වාමින් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය අනිත් අයට කියා දෙනවා. ඒතර සම්පූර්ණ තිබුණේ දේශනා රටාවක් තිබුණේ. පොත්පත් කියවලා ඒ පොත්පත්වල තියෙන දේ කියවලා තේරුම් ගන්න එහෙම ස්වභාවයක් ඒ කාලේ තිබිලා නැහැ. ඒක නිසා තමයි මෙතන තියෙන්නේ සම්මාදිට්ඨිය උපදින්න කාරණා දෙකක් විතර. ඒක පළවෙනි එක පරතෝච ගෝසෝ. අනුන්ගේ බාහිරින් ලැබෙන හඬ. ඒ කියන්නේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිරිසිදු නිවැරදි ධර්මයේ. සම්මාදිට්ඨිය උපදින්න පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව යෝනිසෝච මනසිකාරය. යෝනිසෝ මනසිකාරය. ඒක තමා තුලින් ඇති කරගන්න එකක් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය නැත්තම්
කොච්චර එයාට නිවැරදි පිරිසිදු ගාම්භීර ගැඹුරු ධර්මී ලැබුණත් එයාට සම්මාදිට්ඨියවත් ඇති කරගන්න බෑ. ඇයි ඒ නුවණින් එයාට කල්පනා කරගන්න බෑ ඒ ධර්මයේ. යෝනිසෝ මනසිකාරය නෑ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අපිට උපතින් ලැබෙන එකක්. පුණ්‍ය විපාකයක් නිසා ලැබෙන එකක්. ඒක පැහැදිලිවම තියෙනවා නිතිකණ්ඩ සූත්‍රයේ. නිතිකණ්ඩ සූත්‍රයේ ඔබ හොඳට කියවලා බලන්න යෝනිසෝ මනසිකාරය පිනකට ලැබෙන එකක්. පුණ්‍ය විපාකයක්. හරි? එහෙනම් ඔන්න කොච්චර ධර්මයේ ලැබුණත් කොච්චර බාහිරින් යාට ධර්මය අහන්න ලැබුණත් වර්තමානයේ නම් පොත්පත් කියවන්න ලැබුණත් එයා තුළ නුවණින් විමසීමක් නැත්තම් සම්මාදිට්ඨිය උපදින්නේ නැහැ. ඒ වගේම තමයි කොච්චර නුවණින් විමසන්න පුළුවන් කෙනෙක් හිටියත් යෝනිසෝ මනසිකාරය කරන්න පුළුවන් ශක්තිය තියෙන බුද්ධිමත් ප්‍රඥාවන්ත කෙනෙක් හිටියත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබෙන්නේ නැත්තම් හරි භාග්‍යවතුන් වහන්සේගේ පිරිසුදු ධර්මයේ ලැබෙන්නේ නැත්තම් එයා තුළ සම්මාදිට්ඨිය උපදින්නේ නැහැ. ඇයි යෝනිසෝ මනසිකාරය කරන්න දෙයක් එයාට නැහැ. ඔබට පැහැදිලි ඇතිනේ අස්සජී මහරහතන් වහන්සේට මුණ ගැහුණා උපතිස්ස පරිබ්‍රාජකයා. උපතිස්ස පරිබ්‍රාජකයා කියලා කියන්නේ උපතිස්ස කියලා කියන්නේ අර උපතිස්ස කෝලිත ඒ තරුණයෝ දෙන්න සංජේ පරිබ්‍රාජකයාගෙන් වෙන් වෙලා ගියානේ දෙපැත්තට. ඒ කියන්නේ පාරවල් දෙක ගියා. යම් කිසි කෙනෙකුට එක කෙනෙකුට ධර්මයේ ලැබුණොත් අනිත් කෙනාටත් මේ පණිවිඩය කියන්න ඕනේ කියලා. ධර්මයක් මේ හොයාගෙන යන්නේ. කවුද මේ යන්නේ? මේ දෙන්න කවුද? සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා. පස්සේ කාලේ. ගිහි කාලේ නම උපතිස්ස කෝලිත. උපතිස්ස කියන්නේ සාරිපුත්තයන් වහන්සේ. කෝලිත කියලා කියන්නේ මොග්ගල්ලාණන් වහන්සේ. එතකොට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ කවුද? ප්‍රඥාවෙන් අග්‍ර බුදුරජාණන් වහන්සේට පමණක් ප්‍රඥාවෙන් දෙවෙනි වෙනු ඒ මේ බුද්ධ ශාසනයේ සිටු මහා ප්‍රඥ වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ උපතිස්ස නමින් මේ යන්නේ. හරි? එතකොට නුවණින් විමසීම දන්නේ නැති කෙනෙක්ද? දන්නවා. හැබැයි නුවණින් විමසන්න දෙයක් නැහැ. සොයාගෙන යනවා. උපතිස්ස මහරහතන් වහන්සේ මුණ ගැහුණා. උපතිස්ස මහරහතන් වහන්සේ ගාථාවක් දේශනා කළා. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. මේ ගාථාවේ පද දෙකක් කියනකොට මේ මහා ප්‍රඥ වූ මේ උපතිස්ස පරිබ්‍රාජකයා ධර්මය අවබෝධ වෙලා සම්මාදිට්ඨියටපත් වුණා. එහෙනම් සම්මාදිට්ඨියට අන්න බලන්න. සම්මාදිට්ඨියට ඕන කරන ප්‍රධාන අංග දෙක පරතෝච ගෝසු යෝනිසෝච මනසිකාරෝ. අන්න බාහිරින් ලැබුණා ඒ හඬ. බාහිරින් ලැබුණා ඒ ධර්මය. යෝනිසෝ මනසිකාරය ඉපදුනා. තිබුණු යෝනිසෝ මනසිකාරය මතු වුණා, ඉපදුනා, පිබිදුනා. නුවණින් විමසුවා සම්මාදිට්ඨියටපත් වුණා. සම්මාදිට්ඨියටපත් වුණා කියලා කියන්නේ සෝතාපන්න වුණා. උපතිස්ස පරිබ්‍රාජකයා. ඒතර උපතිස්ස පරිබ්‍රාජකයා සෝතාපන්න වෙලා තමයි කෝලිත පරිබ්‍රාජකයා ළඟට ගිහිල්ලා මේ පණිවිඩය කියන කෝලිත පරිබ්‍රාජකයා මේ ගාථාවේ පද 4ම මේ කියද්දි ධර්මය අවබෝධ කළා. සෝතාපන්න වුණා. සෝතාපන්න වුණ උපතිස්ස කෝලිත පරිබ්‍රාජකයෝ දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වැඩි ගියේ. අන්න බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා හොඳට ධර්මයේ නුවණින් විමසලා සමාධිය හොඳට දියුණු කරගෙන අරහත්ත්වයටපත් වුණා. ඒ මේ බුද්ධ ශාසනය වැඩ හිටපු අග්‍ර ශ්‍රාවකෝ දෙනම. ඒතර කොච්චර නුවණින් විමසීමේ හැකියාවක් තිබුණාද? අර ගාථාවේ පද දෙක අහනකොට නුවණින් විමසීම යෝනිසෝ මනසිකාරයේ යෙදিলা සම්මාදිට්ඨිය උපදව ගන්න
සෝතාපන්න වෙන්න කොච්චර නුවණින් විමසීමක් තියෙන්න ඇද්ද? හැබැයි නුවණින් විමසන්න දේ ලැබෙනකම්ම නුවණින් විමසන්න බෑ. පරතෝච ගෝසිය ඕනි. ඔන්න සම්මාදිට්ඨිය. එහෙනම් සම්මාදිට්ඨියටපත් වුණා කියලා කියන්නේ පින්වත්නි සෝතාපන්න වුණා කියන එකයි. සම්මාදිට්ඨියටපත් වුණා කියලා කියන්නේ. එහෙනම් සම්මාදිට්ඨිය දැන් සෝතාපන්න කියන්නේ මොකද්ද? සෝත කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට නිවන් මාර්ගට කියන නමක් සෝත කියලා කියන්නේ. සෝතාපන්න කියලා කියන්නේ නිවන් මාර්ගට පැමිණුණා. නිවන් මාර්ගට බැසගත්තා. සෝතාපන්න කියලා කියන්නේ. අන්න එහෙනම් සෝතාපන්න තත්ත්වයටපත් වුණා කියලා කියන්නේ නිවන් මාර්ගට බැසගත්තා සම්මාදිට්ඨියටපත් වුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය තමයි සම්මාදිට්ඨිය. අන්න ඒකට බැසගත්තා. සම්මාදිට්ඨිය ඇති වුණා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉතුරු අංග ටික එයා දිනු කර ගන්නවා. හරි. ඒතර සෝතාපන්න කෙනෙක් සෝතාපන්න වුණාට පස්සේ එයා තුල සංයෝජන 3ක් ප්‍රහාණය වෙලා යනවා. සෝතාපන්න වුණොත් එහෙනම් සම්මාදිට්ඨියටපත් වුණොත් සංයෝජන 3ක් ප්‍රහාණය වෙලා යනවා. අපි සසරට ඇද බැඳ තබන සංයෝජන 10ක් තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලපත පරාමාස, කාමරාග, පටිඝ මේවට කියනවා ඕරම්භාගී සංයෝජන ධර්ම කියලා. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිච්ඡා මේ පහට කියනවා උද්ධම්භාගී සංයෝජන කියලා. ඉතින් මේ ඕරම්භාගී සංයෝජන ධර්ම පහෙන් මුල් සංයෝජන ධර්ම 3 ප්‍රහාණය වෙනවා. යම් කිසි කෙනෙක් තුල සම්මාදිට්ඨිය ඇති වුණාද අන්‍යයා තුල. සම්මාදිට්ඨිය ඇති වෙච්ච කෙනා තුල සංයෝජන ධර්ම 3ක් ප්‍රහාණය වෙලා යනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලපත පරාමාස. සක්කාය දිට්ඨිය ඇතුළ නැහැ. නිවරේ දැක්මට ආපු කෙනා තුළ සක්කාය දිට්ඨියට ඉඩක් නැහැ. සම්මාදිට්ඨිය ඇති වෙච්ච කෙනා තුළ සක්කාය දිට්ඨියට ඉඩක් නැහැ. එයා මේ පංච උපාදානස්කන්ධය ආත්ම වශයෙන් ගන්නෑ. විෂයාකාර සක්කාය දිට්ඨිය ඇතුළ ප්‍රහාණය වෙලා යනවා. අපි ඉගෙනගෙන තියෙනවන්නේ සූත්‍ර දේශනා කීපකින් පාරලීක සූත්‍රය, විදර්ශනා ධර්ම දේශනා මාලාව යටතේ පාරලීක සූත්‍රය, පිණ්ඩෝල්‍ය සූත්‍රය වගේ සූත්‍ර දේශනාවල අපි ඉගෙන ගත්ත මේ සක්කාය දිට්ඨිය ගැන. සක්කාය දිට්ඨිය හටගන්නේ කොහොමද? සක්කාය දිට්ඨිය නැති වෙන්නේ කොහොමද? නේ මේ කාරණා අපි ඉගෙන ගත්තා. ඒතර විෂයාකාර සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා යනවා. යම්කිසි කෙනෙක් තුළ සම්මාදිට්ඨිය ඇතිවීමත් එක්ක. සම්මාදිට්ඨිය ඇතිවීමත් එක්ක සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා විතරක් නෙමෙයි. විචිකිච්ඡා ප්‍රහාණය වෙලා යනවා. ඒකනේ අර ඉස්සලා කච්චානකුත් සූත්‍රයේ කිව්වේ න කංකති න විචිකිච්ඡති. නේ න කංකති අර සැකයක් එයා තුළ නැහැ. න විචිකිච්ඡති. විචිකිච්ඡාවක් එයා තුළ නැහැ. අපරප්පච්චා මේ අපරප්පච්චා මේ එත්ත හෝති. අපරප්පච්චා ඥානමේ වෙත්ත හෝති. එයා තුළ පිහිටි නුවණක් තියෙනවා. තව කෙනෙකුගේ උපකාරකෙන් තොරව දියුණු කරගන්න පුළුවන් පිහිටි නුවණක් තියෙනවා. හරි. එයාට තව කෙනෙකුට එයාගේ ඒ නුවණ හොලවන්න බෑ. සම්මාදිට්ඨිය ඇතිවීමත් එක්ක. එහෙනම් අන්න බලන්න සක්කාය දිට්ඨිය නෑ, විචිකිච්ඡාව නෑ, සීලපත පරාමාස නැහැ. හරි. ඒ සෝතාපන්න වීමත් එක්ක එහෙම නැත්නම් සම්මාදිට්ඨියටපත් වීමත් එක්ක එයා තුළ ඔන්න ඔය ලක්ෂණෙත් තියෙනවා. ඊන් පස්සේ යම් කිසි කෙනෙක් තුළ සම්මාදිට්ඨිය ඇති වුණා කියලා කියන්නේ සෝතාපන්න වුණා කියලා කියන්නේ එයා තුළ සත්‍ය ඥානය පිහිටනවා. සත්‍ය ඥානය කියලා කිව්වේ දැන් චතුරාර්ය සත්‍ය පිළිබඳ ත්‍රිපරිවට්ටයක් තියෙනවනේ. ත්‍රිපරිවට්ටය කියලා කියන්නේ දුක්ඛාරිය සත්‍ය පිළිබඳ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියලා තුනක් තියෙනවා. දුක්ඛ සමුදයාරිය සත්‍ය පිළිබඳ සත්‍ය ඥානය, කෘත්‍ය ඥාන, කෘතඥාන කියලා තුනක් තියෙනවා. එයින් පස්සේ දුක්ඛ නිරෝධාරිය සත්‍ය ගැන
පිළිබඳව සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥානෙ කියලා තුනක් තියෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාරී සත්‍ය ගැන සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥානෙ කියලා තුනක් තියෙනවා. ඊතර මේ චතුරාර්ය සත්‍ය පිළිබඳවම සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥානෙ. මේකෙන් සත්‍ය ඥානෙ කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන මේ ආර්ය සත්‍ය ඒකාන්ත වශයෙන්ම සත්‍යක්මයි කියලා ඇති වෙන ස්ථිර වූ ඒ ඥානය. අයක වෙනස් වෙන්නේ නැහැ. ඒක කියනවා සත්‍ය ඥානය කියලා. කෘත්‍ය ඥානය කියලා කියන්නේ ඒකට කුමක් කළ යුතුද? දුක්ඛාරය සත්‍ය කුමක් කළ යුතුද? අවබෝධ කළ යුතුයි. දුක්ඛ සමුදයාරි සත්‍ය කුමක් කළ යුතුද? ප්‍රහාණය කළ යුතුයි. දුක්ඛ නිරෝධාරි සත්‍ය කුමක් කළ යුතුද? සාක්ෂාත් කළ යුතුයි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාරි සත්‍ය කුමක් කළ යුතුද? වැඩි යුතුයි, ප්‍රගුණ කළ යුතුයි කියන මෙන්න මේ ඥානය. හරි? කුමක් කළ යුතුද කියන ඥානය එකට කියනවා කෘත්‍ය ඥානය කියලා. කෘතඥානය කියලා කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කළා කියලා ඇතිවෙන ඥානය. දුක්ඛ සමුදය ප්‍රහාණය කළා කියලා ඇතිවෙන ඥානය. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා කියලා ඇතිවෙන ඥානය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ප්‍රගුණ කළා කියලා ඇතිවෙන ඥානය. ඒකට කියනවා කෘතඥානය. මෙන්න මේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියන මේ තුනෙන් සම්මාදිට්ඨිය ඇතිවීමත් එක්ක එයා තුළ පිහිටනවා ඥානයක්. ඒ සත්‍ය ඥානය. සත්‍ය ඥානයටපත් වෙනවා. ඉතින් බලන්නකෝ සම්මාදිට්ඨිය කියලා කියන්නේ පුංචි දෙයක්ද කියලා. මම මේ සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනාගේ ලක්ෂණ මේ කියාගෙන එන්නේ. ඇයි අපිට ඉස්සරහට කතා කරන්න තියෙන්නේ සම්මාදිට්ඨිය ගැන. සම්මාදිට්ඨියේ ආකාර 16ක් අපිට කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ සම්මාදිට්ඨියටපත් වුණා කියන්නේ යම්කිසි කෙනෙක් මේ දීර්ඝ සසර ගමන කෙලවරක් දකින්නවා. දීර්ඝ සසර ගමනේ කෙලවර පේනවා යාට. මේ සම්මාදිට්ඨියටපත් වුණොත් එහෙම. සසර ගමන දීර්ඝයිනේ. බුදුරයන් වහන්සේ දේශනා කළ අනමතග්ගෝ යම් බික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මේ කෙලවරක් පේන්නේ නැහැ. ආරම්භ කෙලවරක් පේන්නේ නැහැ. අවසන් වෙන්නේ කවදද කියලා පේන්නේ නැහැ. ඇයි මේ පටිච්චසමුප්පාදයෙන් හැදි යනවනේ. කෙලවරක් හොයාගන්න බෑ. හරි. එහෙනම් ඔන්න යම්කිසි කෙනෙක් සම්මාදිට්ඨියටපත් වුණාද, සෝතාපන්න වුණාද, එයාට මේ සසර ගමනේ ඉදිරි සසර ගමනේ එයාගේ කෙලවර පේනවා. කුමක්ද කෙලවර? උපරිම වශයෙන් ආත්මභාව 7යි. අන්න කෙලවර පේනවා. හරි. උපරිම වශයෙන් ආත්මභාව 7යි. ඒ ආත්මභාව 7ට මෙහා එයා ඒකාන්ත වශයෙන්ම පිරිනොම් පානවා. ආත්මභාව 7 හෝ 7න් මෙහා එයා ඒකාන්ත වශයෙන් පිරිනොම් පානවා. හරි. එතකොට එහෙනම් ඔන්න සෝතාපන්න වුණා කියන්නේ දැන් මේ සෝතාපන්න වීමනේ මේ සම්මාදිට්ඨියටපත් වීම කියලා කියන්නේ. එහෙනම් සෝතාපන්න වුණා කියලා කියන්නේ සම්මාදිට්ඨියටපත් වුණා කියලා කියන්නේ එයා තුල උපරිම ආත්මභාව 7යි. එහෙමත් නැත්නම් ආත්මභාව 2-3කින් එයා ඒ උපරිම ආත්මභාව 7ක් දක්වා යන කෙනාට කියනවා සත්තක්කත්තු පරම කියලා. ආත්මභාව 2-3ක් යන කෙනාට කියනවා කෝලංකෝල කියලා. හරි. කෝලංකෝල කියනවා. ආත්මභාව 2-3ක් දක්වා මේ සසර ගමන යන කෙනාට කියනවා කෝලංකෝල. මේ ජීවිතේම සෝතාපන්න කෙනෙක් ඉන්නවා. මේ ජීවිතේම එයා ධර්මය අවබෝධ කරනවා. එයාට කියනවා ඒක බීජී. හරි. මේ ජීවිතේම ධර්මය අවබෝධ කරනවා. එයාට කියනවා ඒක බීජී කියලා. එහෙනම් ඔන්න සම්මාදිට්ඨිය ඇති වුණා කියලා කියන්නේ එයාගේ ඔන්න ඔය විදිහට එයාගේ ඉදිරි සසර ගමනේ කෙලවර පේනවා. කෙලවර පැනවෙනවා. එහෙනම් සම්මාදිට්ඨිය කියන්නේ පුංචි එකක්ද? නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
වේපුල්ල පර්වතයේ පාමුලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි චූටි ගල් කැට 7ක් පෙළට තියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම්කිසි කෙනෙක් සෝතාපන්න වුණාද සම්මාදිට්ඨියටපත් වුණාද එයා ප්‍රහාණය කරපු දුක මේ මහා වේපුල්ල පර්වතයේ වගේ මහණියාට ගෙවන්න තියෙන දුක සසර ගමනේ නැවත ගෙවන්න තියෙන දුක මේ චූටි ගල් කැට 7 වගේ ගෙවන්න තියෙන දුක බලන්න අරතරම් මහා දුකක් ප්‍රහාණය වෙනවා මහා දුකක් වේපුල්ල පර්වතයේ වගේ මහා දුකක් ප්‍රහාණය වෙනවා සම්මාදිට්ඨියටපත් වීමත් එක්ක සෝතාපන්න වීමත් එක්ක පුංචි දෙයක්ද නෑ නේ එතකොට ඒ ඉදිරි දැන් උපරිම වශයෙන් ආත්මාව 7යිනේ ඒ ආත්මාව 7ත් එහා දුගතියක උපදින්නේ නැහැ. දුගති ලෝකයකට යන්නේ නැහැ. සුගති ලෝකයක උපදින්නේ. හරි? එහෙනම් ඔන්න සෝතාපන්න වුණත් යම්කිසි කෙනෙක් සමාධිත්‍යයටපත් වුණත් යම්කිසි කෙනෙක් දිට්ඨි විසුද්ධියටපත් වුණත් යම්කිසි කෙනෙක් දෘෂ්ටිය පිරිසිදු වුණත් යම්කිසි කෙනෙකුගේ අන්න යා නැවත සතර අපායේ උපදින්නේ නැහැ. සාමාන්‍ය කෙනා පින්වත්නි සාමාන්‍ය කෙනාගේ සසර ගමනේ මහා ගෙදර තමයි සතර අපාය. හරි? මහා ගෙදර සතර අපාය. නමුත් සෝතාපන්න වෙච්ච කෙනෙක් සම්මාදිට්ඨිය ඇති කරගත්තු කෙනෙක් නැවත කවදාවත් සතර අපාය උපතක් කරා යන්නේ නැහැ. පුංචි දෙයක්ද? සතර අපාය උපතක් කරා යන්නේ නැහැ කියන එකම පුංචි දෙයක්ද? සතර අපායෙන් නිදහස් කියන එකම පුංචි දෙයක්ද? ඒතර ඒ සතර අපායෙන් නිදහස් වුණා කියන ඒ සහතිකේ ලැබෙන්නේ සම්මාදිට්ඨිය ඇති වෙච්ච කෙනෙකුට. එහෙනම් සම්මාදිට්ඨිය කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ නියතෝ සම්බෝධි පරායනෝ කියලා කිව්වේ සම්මාදිට්ඨියටපත් වුණ කෙනාට, සෝතාපන්න කෙනාට. නියතෝ සම්බෝධි පරායනෝ නියත වශයෙන්ම ධර්මය අවබෝධ කරන කෙනා. හරි. නියත වශයෙන්ම ධර්මය අවබෝධ කරන කෙනා. එහෙනම් සෝතාපන්න තත්ත්වයට පහළ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ නියතයක් දුන්නේ නැහැ. සෝතාපන්න මට්ටමින් පහළ කෙනාට සම්මාදිට්ඨියටපත් නොවුණු කෙනාට බුදුරජාණන් වහන්සේ නියතයක් පැනෙන්නේ නැහැ. අන්න නියතයක් පැනෙන්නේ කාටද? සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනාට, සෝතාපන්න කෙනාට. නියතු සම්බෝධි පරායනෝ. නියත වශයෙන් යා ධර්මය අවබෝධ කරගන්නවා. හරි? ඊළඟට සම්මාදිට්ඨියටපත් වුණා නම් යම්කිසි කෙනෙක්, සෝතාපන්න වුණා නම් යම්කිසි කෙනෙක්, පින්වත්නි එයා තුළ පිහිටනවා අවිච්ඡප්පසාදයක්. අවිච්ඡප්පසාදයක් පිහිටනවා. හරි? මොකක්ද අවිච්ඡප්පසාදේ? බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන පැහැදීමක් එයා තුළ ඇති වෙනවා. ඒ පැහැදීම දෙවියෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ මාරයෙකුට හෝ මනුස්සයෙකුට හෝ කිසි කෙනෙකුට සොලවන්න බැරි පැහැදීමක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ ගැන. ධර්මයේ ගැන නොසෙල්ලෙන පැහැදීමක් ඇති වෙනවා. සංඝයා ගැන නොසෙල්ලෙන පැහැදීමක් ඇති වෙනවා. ඊළඟට එයා තුළ පිහිටනවා තව විශේෂ සංඝයක්. මොකද්ද? ආර්යකාන්ත සීලය. යම්කිසි කෙනෙක් තුළ සම්මාදිට්ඨිය ඉපදුනාද, සෝතාපන්න වුණාද, එයා තුළ ඔන්න ඔය අංග 4 පිහිටනවා. බුද්ධිය අවිච්ඡප්පසාදය, ධම්මේ අවිච්ඡප්පසාදය, සංඝේ අවිච්ඡප්පසාදය, ආර්යකාන්ත සීලය. ඔය අංග 4 එයා තුළ පිහිටනවා. හරි? එහෙනම් ඔන්න සම්මාදිට්ඨියටපත් වුණා කියන්නේ ওই වගේ විශේෂ තත්ත්වයටපත් වෙච්ච කෙනෙක් පින්වත්නි, සම්මාදිට්ඨියටපත් වුණු කෙනා. එහෙනම් සම්මාදිට්ඨිය කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. හරි? සම්මාදිට්ඨිය කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. සම්මාදිට්ඨිය කියලා කියන්නේ අපේ ජීවිතේ ඇති කරගන්න ඕනි වැදගත්
ඊටා වැදගත් අංගයක්. ඒ සම්මාදිට්ඨිය ගැන තමයි අපි මේ මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රය හරහා කතා කරන්න යන්නේ ඉදිරි දේශනා කීපයක් පුරාවට. ඉතින් පින්වත්නි, මේ සම්මාදිට්ඨි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ මම ඔබට ඉස්සෙල්ලත් කිව්වා පර්යායන් 16ක් තියෙනවා. හරි. ඒකේ පළවෙනි පර්යාය තමයි කම්මපත වාරය කියලා කියන්නේ. පළවෙනි පර්යාය හඳුන්වන්නේ කම්මපත වාරය කියලා. ඒතර ඒකේ බුදුරජාන් මේ ඒ දේශනාව දේශනා කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගෙන් භික්ෂුන් වහන්සේලා අහනවා සම්මාදිට්ඨිති ආවුසෝ උච්චති කිත්තාවතානුකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. භික්ෂුන් වහන්සේලා අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සම්මාදිට්ඨිය කියලා කියනවා ආර්ය ශ්‍රාවකයා කොපමණකින්ද සම්මාදිට්ඨියටපත් වුණා කියලා කියන්නේ කියලා. මෙතන තවත් කීපයක් තියෙනවා. උජුගතාස්ස දිට්ඨි ඍජු උජුගතාස්ස කියන ඍජු උණු දැක්ම ඍජු උණු දෘෂ්ටිය. හරි. උජුගතාස්ස දිට්ඨිය ඍජු වුණා කියලා කියන්නේ කොපමණකින්ද? ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ධර්මයේ පිළිබඳ නොසැලෙන පැහැදීමකටපත් වුණා කියලා කියන්නේ කොපමණකින්ද? ආගතෝ ඉමන් සද්ධම්මන්ති මේ ධර්මයේ වෙත පැමිණුණා කියලා කියන්නේ යම්කිසි කෙනෙක් කොපමණකින්ද? එහෙනම් ඔන්න ඇහුව මොකද්ද? සම්මාදිට්ඨිති ආවුසෝ උච්චති ආයුෂ්මත්නි සම්මාදිට්ඨි කියලා කියනවා. ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨියටපත් වුණා කියලා කියන්නේ කොපමණකින්ද? දෘෂ්ටිය ඍජු වුණා කියලා කියන්නේ කොපමණකින්ද? ධර්මයේ කෙරෙහි නොසැලෙන පැහැදීමකටපත් වුණා කියලා කියන්නේ කොපමණකින්ද? ධර්මයේ වෙත පැමිණියා කියලා කියන්නේ කොපමණකින්ද කියලා ඒ භික්ෂුන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අසා සිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊට පස්සේ අර භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ අකුසලංච පජානාති. ආශ්මත්නි ආර්ය ශ්‍රාවකයා අකුසලංච පජානාති අකුසලය ගැන නුවණින් දන්නවා නම්. මෙතන තියෙන්නේ ජානාති කියන වචනේ නෙවෙයි පජානාති කියන වචනේ. ජානාති කියන්නේ දැනගන්නවා, දන්නවා. පජානාති කියලා කියන්නේ නුවණින් දැනගන්නවා. මොකක්ද? අකුසලංච පජානාති. අකුසලයේ ගැන නුවණින් දන්නවා නම්, දැනගන්නවා නම්. අකුසල මූලංච පජානාති. අකුසල මූලය ගැන නුවණින් දැනගන්නවා නම්. කුසලංච පජානාති. කුසලයේ ගැන නුවණින් දැනගන්නවා නම්. කුසල මූලංච පජානාති. කුසල මූලය ගැන නුවණින් දැනගන්නවා නම්. එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. ආයුෂ්මත්නි එපමණකින් ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨියෙන් යුක්තයි. උජුගතාස්ස දිට්ඨි දෘෂ්ටි ඍජු වුණා කියලා කියන්න පුළුවන් කියනවා. ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ධර්මයේ කෙරෙහි නොසැලෙන පැහැදීමකටපත් වුණා කියලා කියන්න පුළුවන්. ආගතෝ ඉමන් සද්ධම්මන්ති මේ ධර්මයේ වෙත පැමිණියා කියලා කියන්න පුළුවන් කියනවා. එපමණකින්. කොපමණකින්ද? අකුසලංච පජානාති. අකුසලයේ ගැන දැනගන්නවා නම්, නුවණින් දන්නවා නම්. අකුසල මූලංච පජානාති. අකුසල මූලය ගැන නුවණින් දන්නවා නම්. කුසලංච පජානාති. කුසලයේ ගැන නුවණින් දන්නවා නම්. කුසල මූලංච පජානාති. කුසල මූලය ගැන නුවණින් දන්නවා නම්. ඉන්පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා කතමං පනාවුසු අකුසලං
ආයුෂ්මත්නි අකුසලය මොකක්ද? කතමං අකුසල මූලං. අකුසල මූලය මොකක්ද? කතමං කුසලං. කුසලය මොකක්ද? කතමං කුසල මූලන්ති. කුසල මූලය මොකක්ද? පාණාතිපාතෝකෝ ආවුසෝ අකුසලං. ආයුෂ්මත්නි පාණාතිපාතය ඒ කියන්නේ සතුන් මැරීම, පරපණ නැසීම අකුසලයක්. අදින්නාදානං අකුසලං. අදින්නාදානය නුදුන් දේ ගැනීම සොරකම අකුසලයක්. කාමේසු මිච්ඡාචාරෝ අකුසලං. වැරදිකාම සේවනය අකුසලයක්. මුසාවාදෝ අකුසලං. බොරු කීම අකුසලයක්. පිසුනා වාචා අකුසලං. පිසුනා වාචී කියන්නේ කේලම් කීම අකුසලයක්. පරුසා වාචා අකුසලං. පරුස වචනේ පාවිච්චි කිරීම අකුසලයක්. සම්පප්පලාපෝ අකුසලං. හිස් වචන පාවිච්චි කිරීම අකුසලයක්. අභිච්ඡා අකුසලං. අභිච්ඡාව කියන්නේ දැඩි ලෝභය අකුසලයක්. ව්‍යාපාදෝ අකුසලං. ව්‍යාපාදේ තරහා අකුසලයක්. යුක්ත පටිගය අකුසලයක්. මිච්ඡා දිට්ඨි අකුසලං. මිත්‍යා දෘෂ්ටිය අකුසලයක්. ඉදං උච්චතාවසු අකුසලං. ආයුෂ්මත්නි ඔන්න ඔය ටික තමයි අකුසල්. කතමංචාවසු අකුසල මූලං. ආයුෂ්මත්නි මොකක්ද අකුසල මූලය? ලෝභෝ අකුසල මූලං. ලෝභය අකුසල මූලයක්. දෝසෝ අකුසල මූලං. දේශය අකුසල මූලයක්. මෝහෝ අකුසල මූලං. මෝහය අකුසල මූලයක්. ඉදං උච්චතාවසු අකුසල මූලං. ආයුෂ්මත්නි ඔන්නව තමයි අකුසල මුල්. කතමංචාවසෝ කුසලං. ආයුෂ්මත්නි මොකද්ද කුසලය? පාණාතිපාතා වේරමණී කුසලං. ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුසලයක්. අදින්නාදානා වේරමණී කුසලං. සොරකමින් වෙන්වීම කුසලයක්. කාමේසු මිච්ඡාචාරා වේරමණී කුසලං. වැරදි කාමසෙනෙන් වෙන්වීම කුසලයක්. මුසාවාදා වේරමණී කුසලං. මුසාවාදයෙන් වෙන්වීම කුසලයක්. පිසුනා වාචා වේරමණී කුසලං. කේලම් කීමෙන් වෙන්වීම කුසලයක්. පරුසා වාචා වේරමණී කුසලං. පරුස වචනෙන් වෙන්වීම කුසලයක්. සම්පප්පලාපා වේරමණී කුසලං. සම්පප්පලාපෙන් හිස් වචනෙන් වෙන්වීම කුසලයක්. අනවිජ්ජා කුසලං. අවිජ්ජාවෙන් වෙන්වීම, දැඩි ලෝභයෙන් වෙන්වීම කුසලයක්. අභ්‍යාපාදෝ කුසලං. ව්‍යාපාදයෙන් වෙන්වීම කුසලයක්. සම්මාදිට්ඨි කුසලං. සම්මාදිට්ඨිය කුසලයක්. ඉදං උච්චතාවසු කුසලං. ආයුෂ්මත්නි ඕන්නවට කියනවා කුසල් කියලා. කතමංචාවසු කුසල මූලං. ආයුෂ්මත්නි මොකද්ද කුසල මුල් මොකක්ද? අලෝභෝ කුසල මූලං. අලෝභය කුසල මූලයක්. අදෝසෝ කුසල මූලං. අදෝසය ද්වේෂ නොකිරීම කුසල මූලයක්. අමෝහෝ කුසල මූලං. අමෝහය මෝහයෙන් තොරවීම කුසලයක්. ඉදං උච්චතාවසු කුසල මූලං. ඔන්න ඔය ටිකට කියනවා කුසල මූල කියලා. ඒතර බලන්න මම ඔබට මේ ටික මේ කිව්වේ දැන් බලන්නකො අරතරන් ගැඹීර වූ ගැඹුරු දෙයක්නේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ. සම්මාදිට්ඨිය කියලා කියන්නේ දැන් අර කච්චානගොත්ත සූත්‍රයේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ මහා ගැඹුරු දෙයක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතනත් ඇහුවේ මේ ප්‍රශ්නෙමනේ බුදුරජාණන් වහන්සේගෙන් සම්මාදිට්ඨි බන්තේ වුච්චති. කිත්තාවතානකෝ බන්තේ සම්මාදිට්ඨිය හොති. ස්වාමීනි සම්මාදිට්ඨි කියනවා කොපමණකද සම්මාදිට්ඨිය වෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ද්වන්නිසිතකෝ කච්චානිය බොයන ලෝකෝ කියලා. මේ ලෝකී සත්‍ය අන්ත දෙක තමයි ඉන්නේ. අතිතංචේවන අතිතංච ඇතකිනන්තිත් නැතකිනන්තිත් කියලා මේ විදිහට අර ලෝකේ හට ගැනීම යම් කෙනෙක් දකිනවා නම් යථාභූත වශයෙන් නැතකිනන්ති නැති වෙනවා. ලෝකේ නිරුද්ධ වීම දකිනවා නම් ඇතකිනන්ති නැති වෙනවා. මේ විදිහට අර ගැඹුරු දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සම්මාදිට්ඨිය එපමණකින් සම්මාදිට්ඨියෙන් යුක්තයි කියනවා. ඒ ටික දන්නවනම් එතකොට මේක පුංචි දෙයක් නෙවෙයිනේ. ලෝකේ හට ගැනීම කියන්නේ. ලෝකේ කියන්නේ මොකක්ද? ලෝකය කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස. හරි ලෝකය.
රූප, ශබ්ද, ගන්ධ, රස පහස අරමුණු ලෝකය. හරි. ඊට පස්සේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ලෝකය. ඒතර මේවල හට ගැනීම, මේවල නැතිවීම යම්කිසි කෙනෙක් යථාභූත වශයෙන් දකිනවා නම් දන්නවා නම් එපමණකින් සම්මාදිට්ඨියෙන් යුක්තයි කියලා කිව්වේ. ඒ වගේ ගැඹුරු දෙයක් සම්මාදිට්ඨිය කියලා කියන්නේ. දැන් මෙතන බලන්නකෝ. ඉතින් සාරිපුත්ත මහ රහතන් දේශනා කරනවා ආයුෂ්මත්නි අකුසලයේ දන්නවා නම්, අකුසල මූලයේ දන්නවා නම්, කුසලයේ දන්නවා නම්, කුසල මූලයේ දන්නවා නම් එපමණකින් සම්මාදිට්ඨියෙන් යුක්තයි කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ අරතරන් ගැඹුරු දෙයක් සම්මාදිට්ඨියෙන් යුක්තයි කියලා දේශනා කරද්දී සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ ටික. දැන් මේ පරයය තුල ඔබට මේ දේශනාව ඉදිරියට යනකොට ඔබට තේරෙයි මේ කොච්චර ගැඹුරක් තියෙනවද කියලා මේ සම්මාදිට්ඨිය කියන එකට. ඒතර මේක පින්වත්නි මේ අකුසලය කියලා කියන්නේ මෙතන අර දස අකුසලය කම්මපතේ කියන එක දස අකුසල් අපි අහලා තියෙනවා දස අකුසල් දස කුසල් කියලා. ඒතර ඒවනේ මේ කියන්නේ දස අකුසල කියලා කියන්නේ. ඒ කියන්නේ කයින් කිරෙන වැරදි 3යි. හරි. මොකද්ද? ප්‍රාණඝාතය, සොරකම, වැරදිකාම සේවනය. ඊට වචනයෙන් කිරෙන වැරදි 4යි. බොරුව, කේලම, පරුස වචනේ, හිස් වචනේ. ඊට සිතින් කිරෙන වැරදි 3යි. අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. මේකනේ අකුසලයේ කියලා සාරිපුත්‍ර මහ දේශනා කළේ. ඒතර මේක අකුසලයේ කියලා නුවණින් දන්නවනම්. හරි. ඊට පස්සේ මේ අකුසල් හටගන්න මූලික වෙන්නේ අකුසල මූල ලෝභය, ද්වේෂය, මෝහය කියලා දන්නවනම්. ඒ වගේ මේ වලින් වෙන්වීම කුසලයේ කියලා දන්නවනම්. ඒ කුසල් උපදින්න මූලික හේතුව කුසල් මුල් අලෝභය, අදේශය, අමෝහය කියලා දන්නවා නම් නුවණින් දන්නවා නම් ඉපමණකින් සම්මාදිට්ඨියෙන් යුක්තයි. ඒක ඔබට නිකන් හිතෙන්න පුළුවනි. එහෙනම් සම්මාදිට්ඨියෙන් යුක්ත කියලා කියන්නේ පුංචි දෙයක් නේ කියලා. ඇයි ඒ? දැන් ඔබට හිතෙන්නේ නැද්ද සතුන් මැරීමෙන් වැළකීම, සතුන් මැරීම කියන එක අකුසලයක් කියන එක මේ ලෝකේ බෞද්ධයෝ ගත්තොත් බෞද්ධ හැමදෙනෙක්ම වාගේ දන්නවා. ඊට පස්සේ කර්මඵල විශ්වාස කරන උදවිය. දැන් ගත්තොත් මේ Hindu ආගමේ ගත්තොත් එහෙම ඒ උදවිය සතුන් මැරීම කියන එක පවක් කියලා දන්නේ නැද්ද? දන්නවා. බෞද්ධයෝ දන්නවා. බෞද්ධයන් බැහැර උදවියක් දන්නවා. ඊට සොරකම් කිරීම කියන එක අකුසලයක් කියලා බෞද්ධයෝ දන්නේ නැද්ද? ඔබ දන්නේ නැද්ද? සාමාන්‍යයෙන් ගමක ඉන්න වැඩි ධර්මයේ ඉගෙනගෙන නැති ගැඹුරු ධර්මඥානයක් නැති කෙනෙක් අතින් ඇහුවොත් එහෙම ගිහිල්ලා සාමාන්‍ය ගමකට ගිහිල්ලා සතුන් මැරීම කුසලයේද අකුසලයේද කියලා ඕන කෙනෙක් කියාවි සතුන් මැරීම කියන්නේ අකුසලයේ කියලා. එහෙනම් සතුන් මැරීම අකුසලයක් කියලා දන්නවා. සොරකම් කිරීම අකුසලයක් කියලා සාමාන්‍ය ගමේ කෙනෙකුත් දන්නවා. එච්චර මහා ලොකු ධර්මඥානයක් නැති, ඉගෙනගනත් නැති, අකුරුත් දන්නේ නැති සමහර විට මේ හිම කෙනෙකුට දන්නවා. ඒතර ඒ කට්ටිය සම්මාදිට්ඨිය යුක්තයිද? නෑ. ඊට වඩා ගැඹුරු දෙයක් මෙතන තියෙනවා පින්වත්නි. හරි. සාමාන්‍යයෙන් මෙතන අර මං ඉස්සෙල්ලා කිව්වේ මෙතන ජානාති කියලා නෙවෙයි පජානාති කියලා දේශනා කළේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. පජානාති කියලා දේශනා කළේ. ඉතින් පජානාති කියලා කියන්නේ නුවණින් දැන ගැනීම. මොකද නුවණින් දැනගන්නේ අකුසල් සහ අකුසල් මුල්. කුසල් සහ කුසල් මුල් මේවා නුවණින් දැන ගැනීම. හරි. එතකොට මෙන්න මේ අකුසලයෙන් වෙන්වීම මේවා දැනගෙන අකුසලයෙන් වෙන්වීම කියන එක මේ දේවල් නොකර සිටීම කියන එක මොකද්ද මේ සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදිකාම සේවනය, බොරු කීම, කේලම් මේ දේවල් මේ වැරදි දේවල් වලින් වෙන්වීම කියන එක ක්‍රම කීපයකට සිදු කරනවා. එකක් තමයි හරි මේ කියන්නේ විරමණය කියලා කියන්නේ වෙන්වීමනේ. මේ වෙන්වීම ක්‍රම කීපයකට තියෙනවා. එකක් තමයි
සම්පatti විරතිය. සම්පatti විරතිය කියලා කියන්නේ සාමාන්‍ය ලෝකීය උදවිය මේ වලින් වෙන් වෙනවා. අපි හිතමු සමහර උදවිය සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, වැරදි කාම සිනුවිදින්නේ, බොරු කියන්නේ, කේලම් මේ දේවල් වලින් වෙන් වෙනවා. මොකක් කියලාද? මං වගේ කෙනෙකුට මේවා සුදුසු නෑ කියලා. සමහර කෙනෙක් ඉන්න පුළුවනි. එයා සොරකම් කරන්නේ. එයාම ලොකුවට මේ කුසලයක් අකුසලයක් ගැන පිනක් පවක් ගැන ඒව දන්නෙත් නෑ. හැබැයි එයා සොරකම් කරන්නේ. ඇයි ඒ? එයා හිතනවා මට මේ මං වගේ කෙනෙකුට සොරකම් කිරීම සුදුසු නෑ. හරි? මං වගේ කෙනෙකුට ගැළපෙන්නේ නෑ කියලා සාමාන්‍ය අර්ථයකින් එයා සොරකමින් වෙන් වෙනවා. සතුන් මැරීමෙන් වෙන් වෙනවා. කේලම් කීමෙන් වෙන් වෙනවා. වැරදි කාම සේවනයෙන් වෙන් වෙනවා. හරි? ඒතර ඒවා සාමාන්‍ය සිදුවන කරන වෙන්වීම. ඒවට කියන සම්පatti විරතිය කියලා. ඊට පස්සේ සමහර විට සමාජයෙන් ගැරහුම් වෙනවා. සතුන් මරණ කෙනාට සමාජයෙන් ගැරහුම් වෙනවා. සොරකම් කරන කෙනාට සමාජයෙන් ගැරහුම් වෙනවා. හරි? වැරදි කාම සිහින යෙදෙන කෙනාට සමාජයෙන් ගැරහුම් වෙනවා. කාමිත්‍යාචාරයට සමාජය ගරහනවනේ. ඒතර ඒ ගැරහුම් වෙනවා. ඒ ගැරහුම් එන නිසා ඒ විතරක් නෙමෙයි ලෝභීටත් දැඩි ලෝභීටත් සමාජයෙන් ගැරහුම් වෙනවා. දැඩි ද්වේෂයටත් ගැරහුම් වෙනවා. මිත්‍යා දිට්ඨියටත් ගැරහුම් වෙනවා. හරි. ඒතර මේ ගැරහුම් ලැබෙනවා කියන අදහසින් මට ගැරහුම් ඒ කියලා බයෙන් මාව ගැරහීමට ලක් වෙයි කියලා බයෙන් වෙන් වෙනවා. ඒවට කියනවා සම්පatti විරතිය කියලා. ඒවත් මේ ලොකු ගැඹුරු අර්ථයකින් නෙවෙයි ඒ වෙන් වෙන්නේ සමාජයෙන් ගැරහුම් ලැබෙයි කියලා වෙන් වෙනවා. ඊට සමහර කට්ටිය වෙන් වෙනවා මේ වලින් අපි පරම්පරාවවත් මෙහෙම දේවල් කරේ නැහැ කියලා. සමහර කට්ටිය කියන්නේ සොරකම දැන් සොරකම් කරන් දැන් සමහර කට්ටිය දොස් කියනවනේ. දැන් කෙනෙක් සොරකම් කරාට පස්සේ ඔය අය උදවිගේ පරම්පරාවවත් කෙනෙක් කොහොම දෙයක් කරලා නැහැ කියලා. දැන් තමන්ගේ පවුලේ කෙනෙක් සොරකමකට අහුනොත් එහෙම පවුලේ කට්ටිය නිකන් අර දුම්නසටපත් වෙන අපේ පරම්පරාවවත් කෙනෙක් මෙහෙම දෙයක් කරලා නැහැ කියලා. බැරිද කාමසේවයකට අහුනොත් එහෙම සමහරට මේ පවුලේ උදවිය දුම්නසටපත් වෙන්නේ. අරකට නිග්‍රහ කරන්න අපි පරම්පරාවවත් කෙනෙක් මෙහෙම කරලා නැහැ කියලා. ඒතර පරම්පරාවේ එනවා අපි පරම්පරාවට මේ ගැලපෙන්නේ නැහැ. අපි පරම්පරාවේ මේ උදවිය මේවා කරන්නේ නැහැ කියලා සමහරට වෙන් වෙනවා. ඒවත් සම්පatti විරතිය මහා ලොකු ගැඹුරු අර්ථයකින් වෙන් වෙනවා නෙවෙයි. ඊට පස්සේ අනුකම්පාව කරුණාව වගේ දේවල් නැති කරගෙන දැන් අපි හිතමු සතුන් කෙරෙහි කරුණාව දක්වනවා. ඒතර සතුන් කෙරෙහි කරුණාව අනුකම්පාව මේවට ආගමක් නැහෙනේ. දැන් බුදුරජාන් වහන්සේ සරණ ගිය බුදුරජාන් වහන්සේ ශ්‍රාවක වූ බෞද්ධ උදවිය විතරක් නෙවෙයි සතුන්ට කරුණාව දක්වන්නේ. අපි උතර දන්නවා සමහරට බටහිර රටවල සමහර උදවිය මේ සතුන් කෙරෙහි අප්‍රමාණ කරුණාවක් දක්වනවා. හරි? සතුන් කෙරෙහි දැන් ඒක සමහරට සියලු සතුන් කෙරෙහි නොවෙන්න පුළුවන්. හැබැයි යම් සතුන් කෙරෙහි අපි තුමු සමහර විට සමහර මේ ওই දඩාවති යන බල්ලු එහෙම සමහර මේ සුදු නෝනලා සුදු මහත්තුරු සමහර එකතු කරලා ලොකු මේ වීදමක් තරලා ලොකු කැපකිරීමක් කළා උන්ට කන්න දෙනවා සමහරට. කරුණාව අනුකම්පාව. හරි? සමහරට ওই වනසත්තු එහෙම මේ ආරක්ෂා කරන්න ඒ උදේ විශාල කැපකිරීමක් කරනවා. කරුණාව අනුකම්පාව. හරි? එතකොට ඒවට ආගමක් නැහැ. හරි? එතකොට ඒ දේවල් කරනවා. ඒ සතුන් මැරීමෙන් වළකිනවා. සොරකම් කිරීමෙන් වළකිනවා. වැරදි කාමසේවණින් වළකිනවා. මේ ආදී මේ දස අකුසල් වලින්ම වළකිනවා. අර කරුණාව මෛත්‍රිය පෙරදරි කරගෙන. එතකොට ඒ කරුණා මෛත්‍රිය කියන එක හොඳ දෙයක් තමයි. හැබැයි ඒක ආගමකට අයිති එකක් නෙවෙයි. ඒවට ගැඹුරු අර්ථ වලින් කරන දේවල් නෙවෙයි. ඒවට කියනවා සම්පatti විරතිය කියලා. හරි? ඔය විදිහට ඔන්න මේ අකුසල් වලින් වෙන් වෙනවා. ඊළඟට සමාදාන විරතිය කියලා තව වෙන් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ මොකක්ද? සමාදාන විරතිය කියලා. සමාදාන විරතිය කියලා කියන්නේ සීලයක සමාදන් වෙනවා. යම් කිසි කෙනෙක් සිල් සමාදන් වෙනවා. ඒතර සිල් සමාදන් වෙද්දි මෙයා සමාදන් වෙනවා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. ඒතර එයා එක සීලයක්. හරි? දැන් අර දේවල් අර ඉස්සලා මේ සම්පatti විරතියේදී සමාදන් වෙලා නෙමෙයි. ඒ සාමාන්‍ය ජීවිතේ යම් දේවල් මුල් කරගෙන වෙන් වෙන දේවල්. දැන්
ඔන්න ඒක තව ටිකක් ඉස්සරහට යනවා. එයා සීලයක් සමාදන් වෙනවා. සීලයක් සමාදන් වෙලා එයා සමාදන් වෙලා ඉන්නවා දැන් සතුන් මැරීමෙන් වැළකීම කියන සිල්පදේ. සොරකම් කිරීමෙන් වැළකීම කියන සිල්පදේ. වැරදි කාමසිනින් වැළකීම කියන සිල්පදේ. මේ ආදී මේ සිල්පදවල හික්මිලා සමාදන් වෙලා එයා මේ දේවල් අකුසල් වලින් වෙන් වෙනවා. හරි. ඒතර ඒකට කියනවා සමාදාන විරතිය කියලා. ඒතර ඒ සමාදාන විරතියත් ඒකත් වෙනස් වෙන්න පුළුවන්. සමහරට තව ටික කාලෙකින් එයා තුල සිල් නැහැ. මේ හොඳට සිල් සමාදන් වෙලා හිටපු කෙනා සමහරට පන්සිල් සමාදන් වෙලා නිරන්තරයෙන් පන්සිල් ආරක්ෂා කරන සමහරට පොයට අටසිල් සමාදන් වෙනවා. දසසිල් සමාදන් වෙනවා. සමහරට පැවිදිත් වෙලා ඉන්නවා. සාමණේර සීල සමාදන් වෙලා. සමහරට උපසම්පදත් වෙලා ඉන්නවා. උපසම්පදා සීල සමාදන් වෙලා. මේ ආදී සීල් වල සමාදන් වෙලා සීල සමාදානී යුක්ත වාසය කරනවා. ඒ වලින් ඊට පස්සේ අර වලින් වෙන් වෙනවා. අන්න ඒවට කියනවා සමාදාන විරතිය. පස්සේ කාලෙක සමහරට එයා තුල මෙලොව සීලයක් නැහැ. සමහරට මේ එයා අර වැරදි කරනවා. සමහරට මේ ජීවිතයේ සීල් සමාදන් වෙලා ඊළඟ ජීවිතේ වැරදි කරනවා. මේ විදිහට සමාදාන විරතිය තුලින් වෙන් වෙනවා. ඒකත් ස්ථිර නැහැ. තුන්වෙනි එක තමයි සමුච්ඡේද විරතිය. සමුච්ඡේද විරතිය කියලා කියන්නේ මේ අකුසල් කරන්න අපි තුමු සතුන් මැරීම කියලා ප්‍රාණඝාතය කරන්න ප්‍රාණඝාතයේ යෙදෙන්න යම් එයාට බලපානවද හේතුවක් ප්‍රාණඝාතය කරන්න යම් හේතුවක් බලපානවද අන්නේ හේතුව නැති කරනවා. හරි ප්‍රාණඝාතය කරන්න හේතුවක් බලපානවද ඒ හේතුව නැති කරනවා. සොරකම් කරන්න යම් හේතුවක් බලපානවද ඒ හේතුව නැති කරනවා. වැරදි කාමසිනේ ඉදෙන්න යම් හේතුවක් බලපානවද හේතුව නැති කරනවා. තිනවනේ ආන්න මේ අකුසල් වලට බලපාන හේතුව නැති කරනවා. ඒතර හේතුව නැති කරාට පස්සේ ඒක නුවණින් කරන්න ඕන එකක්. ඒක මාර්ගයක් වඩලා කරන්න ඕන එකක්. හරි මාර්ගයක් වැඩිම තුල කරන එකක්. එහෙනම් ඔන්න ප්‍රාණඝාතයට බලපාන සංයෝජනය තමයි හරි ප්‍රාණඝාතයට බලපාන සංයෝජනය තමයි සක්කාය දිට්ඨිය. සොරකමට බලපාන සංයෝජනයක් තියෙනවා ඒ සක්කාය දිට්ඨිය. වැරදි කාම සේවනයේට බොරුවට කේලමට පරුස වචන හිස් වචන මේවට බලපාන සංයෝජනයක් තියෙනවා. අන්නේ සංයෝජනේ නැති කරනවා. ඒ සංයෝජනේ තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය මුල් වෙලා තමයි පින්වත්නි ඔය අකුසල් හටගන්නේ. හරි සක්කාය දිට්ඨිය මුල් වෙලා ප්‍රාණඝාතය කරන්නේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණා නම් ප්‍රාණඝාතය කරන්නේ නැහැ. ප්‍රාණඝාතයේ යෙදෙන්න මුල් වෙන සංයෝජනේ නැහැ. හරි සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණා නම් සොරකම් කරන්නේ නැහැ. සොරකම් කරන්න හේතු වෙන සංයෝජනේ යා තුල නැහැ. හරි එහෙනම් මේ විදිහට ප්‍රාණඝාතය සොරකම වැරදිකාම සේවනය බොරුව කේලම පරුස වචනය හිස් වචනය කියන මෙන්න මේ අටටම ඒ කියන්නේ කයින් සිදුවෙන වැරදි වචනින් සිදුවෙන වැරදි අකුසල් ආන්නේ ඒ අටම කරන්න බලපානවා සක්කාය දිට්ඨි කියන සංයෝජනය. හරි අපි සක්කාය දිට්ඨිය ගැන කතා කරලා තියෙනවා. ඉතින් ඒ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණාට පස්සේ අර වැරදි කෙරෙන්නේ නැහැ. ඒ සංයෝජනේ නැති නිසා. ඊට පස්සේ අවිජ්ජාව කියන්නේ දැඩි ලෝභය. ව්‍යාපාදේ කියන්නේ තරහා.
මිච්ඡා දිට්ඨිය කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් ඔන්න අර සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීම තුල අර මුලින් සඳහන් කරපු ඒ අකුසල් 8 එයා තුලින් අයින් වෙනවා. කියන්නේ ඒ අකුසල් කෙරෙන්න ඕනේ සංයෝජනය අතුරු නැතිවිලා යනවා. නැතිලා යනකොට ඒ අකුසල් කෙරෙන්නේ නැහැ අතුරින්. ඔබ ඉගෙනගෙන ඇති යම්කිසි කෙනෙක් සම්මාදිට්ඨියටපත් වෙනකොට තමයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙලා යන්නේ. සෝතාපන්න වෙනකොට තමයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙලා යන්නේ. එහෙනම් ඔන්න සෝතාපන්න වෙනකොට එහෙමත් නැත්නම් සම්මාදිට්ඨියටපත් වෙනකොට සම්මාදිට්ඨිය ඇති වෙනකොට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීම තුළ අර අකුසල් නැති වෙනවා. ඊට පස්සේ හැබැයි යා තුළ තියෙන මොකක්ද? ලෝභය නැති වෙන්නේ නැහැ. ද්වේෂය නැති වෙන්නේ නැහැ. ඒ දෙක තියෙනවා. හරි. ලෝභයයි ද්වේෂයයි තියෙනවා එයා තුළ. මිච්ඡා දිට්ඨියත් නැති වෙලා යනවා. සම්මා දිට්ඨියටපත් වීමත් එක්ක. මිච්ඡා දිට්ඨිය නැහැ. එහෙනම් ඔය දස අකුසල් වල මුල් ඒ අකුසල් 8යි මිච්ඡා දිට්ඨියයි කියන එක නැති වෙලා යනවා සම්මා දිට්ඨියටපත් වීමත් එක්ක. සෝතාපන්න වීමත් එක්ක. ලෝභයයි ද්වේෂයයි කියන දෙක නැති වෙන්නේ නැහැ. සකදාගාමී වෙනකොට යම්කිසි කෙනෙක් ඒ කියන්නේ සකදාගාමී ඵලය විස්තර කරනකොට ලෝභ රාග දේශ මෝහානං තනුත්තා සකදාගාමිනෝ කියලා කියන්නේ. හරි. ඒතර අර රාග ද්වේෂ මෝහ ලෝභ ද්වේෂ මෝහ මේ දේවල් තුනී වෙනවා. සකදාගාමීනකොට. නමුත් සකදාගාමී තත්ත්වයක් මම ප්‍රහාණය වෙලා යන්නේ නැහැ. එහෙනම් සෝතාපන්න වෙනකොට රාගය එහෙමත් නැත්නම් ලෝභය තියෙනවා. ද්වේෂය තියෙනවා. හරි. මෝහය තියෙනවා. නැතිලා යනවා මොකක්ද? අර දස අකුසල් වල ප්‍රාණඝාතය එයා අකුසලයක් කියලා තේරුම් අරගෙන මේකට බලපාන්නේ ලෝභය, ද්වේෂය, මෝහය කියන අකුසල් මුල් කියලා තේරුම් අරගෙන එයා සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීමත් එක්ක අරවා නැතිලා යනවා. එහෙනම් ඒ ගැන එයාට හොඳ නුවණින් දැනුමක් තියෙනවා. හරි. එයා තුළ නුවණින් යුක්ත එයා දන්නවා. ඒක කියන්නේ අර අකුසලංච පජානාති කියලා කියන්නේ. අකුසලංච පජානාති කියනකොට මේ සම්බන්ධයෙන් නුවණින් දැනුමක් තියෙනවා එයා තුළ. ඊට පස්සේ සොරකම් කිරීම අකුසලයක්. ඒ සොරකම් කිරීමට මුල් වෙන්නේ මෙන්න මේ අකුසල් මුල් කියලා හොඳ දැනුමක් තියෙනවා. ඒ වගේම තමයි එයා මේවට බලපාන්නේ මෙන්න මේ සංයෝජන කියලා. ඒ සංයෝජන සම්බන්ධයෙන් ලොකු අවබෝධයක් තියෙනවා. ඒ සංයෝජන ප්‍රහාණය වීම තුළ මේවා නැති වෙනවා කියන අවබෝධයක් තියෙනවා. ඒ සංයෝජනයේ ප්‍රහාණය වීම තුළ ඒවා සම්පූර්ණයෙන් ඒ අකුසල් නැති වෙලා ගියා කියලා ඒට අවබෝධයකුත් තියෙනවා. එහෙනම් ඔන්න බලන්නකෝ මේ දස අකුසල් වල ප්‍රාණඝාතය, සොරකම, වැරදිකාම සේවනය, බොරුව, කේලම, පරුස වචනේ, හිස් වචනේ කියන මේ අකුසල් 8යි. ඊළඟට අකුසල් 7යි. ඊළඟට මිච්ඡා දිට්ඨිය කියන අකුසලයයි. මේ අකුසල් 8 එයා තුල නැති වෙලා යනවා සම්මා දිට්ඨියටපත් වීමත් එක්ක. හරි. ඒ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. හොඳ දැනුමක් තියෙනවා. ඊළඟට අවිජ්ජාව, ඒ කියන්නේ දැඩි ලෝභය එයා තුළ තියෙනවා. හැබැයි අවබෝධයක් මෙයාට තියෙනවා මේ දැඩි ලෝභය අකුසලයක් කියලා. ලෝභය අකුසලයක් කියලා අවබෝධයක් තියෙනවා. ව්‍යාපාදය අකුසලයක් කියලා අවබෝධයක් තියෙනවා. හරි. ඒ වගේම ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් මුල් කියලා යට අවබෝධයක් තියෙනවා. ඊට පස්සේ මේ දස අකුසල් වලින් වෙන්වීම කුසලයයි කියලා අවබෝධයක් තියෙනවා. හරි. ඊට පස්සේ මේවා වෙන් වෙන්නේ එයා තුළ
අලෝභය, අද්වේෂය, අමෝහය කියන මේ කුසල් මුල් හේතු කරගෙන කියලා එයාට අවබෝධයක් තියෙනවා. එහෙනම් හොඳට තේරුම් ගන්න මේක පින්වත්නි. මේ අකුසලංච පජානාති කියනකොට සාමාන්‍ය ලෝකයේ තියෙන මේ ප්‍රාණඝාතයේ සතුන් මැරීම අකුසලයක් කියන අවබෝධයට එහා ගියපු. හරි. මේවට මුල් වෙන්නේ මේවා හටගන්න බලපාන සංයෝජන මේවා කියලා. ඒ සංයෝජන පිළිබඳ ලොකු අවබෝධයක් එයා තුළ තියෙන සක්කාය දිට්ඨිය මුල් කරගෙන තමයි මේ අකුසල් හටගන්නේ කියලා. එයාට ලොකු අවබෝධයක් තියෙනවා. හරි. එහෙනම් අර දස සංයෝජන හේතු කරගෙන මේ අකුසල් වර්ධනය වෙනවා කියලාට අවබෝධයක් තියෙනවා. ලෝභ, දේශ, මෝහ මේවා තියෙන්නේ අර සංයෝජනත් එක්ක. හරි. ඒ සංයෝජනත් එක්ක මේ ලෝභ, දේශ, මෝහ මේ වර්ධනය වෙන්නේ. ආන්නේ අවබෝධය තුළ තියෙනවා. එහෙනම් ඒක ගැඹුරු අවබෝධයක්. එහෙනම් මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ අකුසලංච පජානාති, අකුසල මූලංච පජානාති, කුසලංච පජානාති, කුසල මූලංච පජානාති කියන එක ඒ පජානාති කියන ඒ වචනය පින්වත් මේ සාමාන්‍ය ලෝකයේ මේ පිළිබඳ දැනුම ඉක්මවා ගියපු එකක්. ඒක ගැඹුරින් මේ සංයෝජන ධර්මත් එක්ක ඒ අවබෝධයත් එක්ක ඇති වුණු ගැඹුරු අවබෝධයක්. ඉතින් සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා යතෝකෝ ආර්ය ශාවකෝ එවං අකුසලම් පජානාති. ආයුෂ්මත්නි ආර්ය ශ්‍රාවකයා මේ විදිහට අකුසලයේ ගැන නුවණින් දන්නවා නම් එවං අකුසල මූලම් පජානාති, අකුසල මූලය ගැන නුවණින් දන්නවා නම් එවං කුසලම් පජානාති, කුසලයේ ගැන නුවණින් දන්නවා නම් එවං කුසල මූලම් පජානාති, කුසල මූලය ගැන නුවණින් දන්නවා නම් සෝ සබ්බසෝ රාගානුසයං පහාය පටිඝානුසයං පටිවිනෝදෙත්වා අස්මේති දිට්ඨි මානානුසයං සමෝහනිත්වා. ඒ කියන්නේ රාගානුසය ප්‍රහාණය කරන්න, පටිඝානුසය ප්‍රහාණය කරන්න, අස්මිමානය එයා තුළ ප්‍රහාණය කරලා පටිවිනෝද අස්මීති දිට්ඨි මානානුසයන් සමෝහනිත්වා අවිච්ඡං පහය අවිද්‍යාව ප්‍රහාණය කරලා විච්ඡං උප්පාදිත්වා විද්‍යාව උපදවා ගන්න. දිත්තේව ධම්මේ දුක්ඛසන්තං කරෝ හෝති. ආන්‍යයට පුළුවන් කියනවා දිටු දැමීම මේ ජීවිතේම සම්පූර්ණ දුක ප්‍රහාණය කරන්න. සම්පූර්ණ දුක යට ඕනම් ප්‍රහාණය කරන්න පුළුවන් කියනවා මේ ජීවිතේම. එහෙනම් මේ සම්පූර්ණ දුක ප්‍රහාණය කරන්න යන්නේ කවුද? මෙන්න මේ සම්මාදිටියට පත්වෙච්ච කෙනා. ඕනම් මෙයාට පුළුවන් කියන මේ ජීවිතේම මේ සම්පූර්ණ දුක ප්‍රහාණය කරන්න. අවිද්‍යාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා, අනුශේ ධර්මයන් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා මුළුමනින්ම දුකින් නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මෙයාටයි කියනවා. කාටද? ওই සම්මාදිටියටපත් වෙච්ච කෙනාට. සාරිපුත්ත මහරහතන් දේශනා කරනවා එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨිය හෝති. ආශ්මත්නි උපමණකින් ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨියෙන් යුක්තයි. උජුගතාස්ස දිට්ඨි දෘෂ්ටිය ඍජුයි. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ධර්මයේ පිළිබඳ අවිච්ඡප්පසාදයෙන් යුක්තයි. ආගතෝ ඉමන් සද්දම්මන්ති මේ ධර්මයට පැමිණි කෙනා කියලා එයාට කියන්න පුළුවන් කියනවා. එහෙනම් පින්වත්නි මෙන්න මේ සම්මාදිට්ඨිය එහෙනම් මේ කමපත වාරය කියන්නේ මෙන්න මේකට. ඒතර මේ කුසල කර්ම අකුසල කර්ම ඒ වගේම කුසල මූල අකුසල මූල මේ සම්බන්ධයෙන් තියෙන මේ ගැඹුරු අවබෝධය එහෙනම් සම්මාදිට්ඨිය පත්‍ච්ච කෙනා මේ ගැඹුරු අවබෝධයටපත් වෙනවා. ඒ විදිහටයි අකුසල් වලින් වෙන් වෙන්නේ කුසලයේ උපදවා ගන්නෙ. අකුසල මුල් මේවා කුසල් මුල් මේවා කියලා හඳුනා ගැනීම තුල. එහෙනම් මේ පින්වත් සියලු දෙනාට මේ අකුසල් හඳුනාගෙන හොඳට නුවණින් හඳුනාගෙන අකුසල් මුල් නුවණින් හඳුනාගෙන කුසල් නුවණින් හඳුනාගෙන කුසල් මුල් නුවණින් හඳුනාගෙන මේ සම්මා දිට්ඨිය උපදවා ගන්න මේ පින්වත් සියලු දෙනාට වාසනාව උදා වෙත්වා. ඔබ අප හැම දෙනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි අද මේ සදහම් දේශනාවේ දායකත්වයේ දරන්නේ පිළියන්දල නිවන්තිඩියේ පදිංචිව සිට පසුගිය අගෝස්තු මාස 1 වෙනි දින මිය පරලොව ගිය
පියසේන අතුලුවගේ පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් චමින්ද අතුලුවගේ, දීප්ති අතුලුවගේ සහ සවින්ද අතුලුවගේ යන දූ දරුවන් විසින් ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන්නේ ඉහත සඳහන් කළ ආකාරයට ඒ මිය පරලෝ ගිය පියසේන අතුලුවගේ පියාණන්ට පින් අනුමෝදන් කිරීම. ඉතින් මේ රැස් කරගත්තු මේ ධර්ම දානයෙන් රැස් කරගත්තු සීලූ පුණ්‍ය ධර්මයන් ඒ අගෝස්තු මාස 1 වෙනි දින මිය පරලෝ යන්ට යෙදුණු පියසේන අතුලුවගේ පියාණන් ඇතුළු මිය පරලෝකීය සියලුම ඥාතිත මිත්‍රාදීන්ට අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, වහවහා සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. මේ රැස් කරගත්තු සීලෝම් පුණ්‍ය ධර්මයන් පින්ගම සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන්ටද වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වෙත්වා. කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සීල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. දායකත්ව දරුව පින්වුතුන් නමින් නන්නයිරු උදව්පකාර කළ සීල පින්වුතුන් නමින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන නරඹන ඔබ සියලු දෙනා නමින් නැසී මිය පරලෝකීය සියලුම ඥාතීත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සූපත් වෙත්වා, සැපවත් වෙත්වා, වහවහා සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. දායකත්ව දරුව පින්වතුන්ට එම පවුල්වල සියලු දෙනාට නන්නඩු උදව්පකාර කළ සියලු පින්වතුන්ට උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින උපකාර වෙත්වා. මහමෙවුන ආවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැමදෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැමදෙනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.